නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නික්ඛිපිත්වා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය සමූලං තණ්හා අබ්බුයිහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොතේ ධර්මානුශාසනාව නරඹන්නා වූ සදහැවර පින්නතුනි, කැමැති මාත්‍රකාවක් පරිදි දේශනාවක් කරන්නට කියන ආරාධනීය අවසරයේ පරිදි අප තෝරාගත් තවත් දහම් පෙළක ආරම්භක දේශනාව කරන්න සෝදානම් වෙන්නේ. මේ පෙළෙත් සූත්‍ර දේශනා මං හිතන 10ක් විතර ඇති. ඇතැම් විට මේ දේශනාව මම 2018 දිහා විතර කරලත් ඇති. නමුත් වර්තමානයේ ඉන්නේ අපි 2018 දේශනා අහපු අයට වඩා අලුතින් එකතු වුණ අය. එපමණක් නෙවෙයි මේවායේ යම් යම් ප්‍රශ්න කිරීම් තියෙනවා මට. සමාජයේ පවතින මේ ඉගැන්වීම් වලට මේක කොතරම් උචිතද අනුචිතද, මේකද වැරදි ඒකද වැරදි කියන කාරණාව පිළිබඳව යම් යම් ප්‍රශ්න කිරීම් වලට යොමු කරන්න කමක් තියෙනවා. මේ සංයුත්ත නිකාය තුනපත හේවත් කන්දක වර්ගයයි. මාවය ධර්ම ග්‍රන්ථවල වඩාත්ම ප්‍රිය කරන ග්‍රන්ථ ඇහුවොත් මොනවද කියලා සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ, සලායතන වර්ගයේ, කුද්දක නිකායේ ඒකක නිපාතයේ, සුත්ත නිපාතයේ, අංගුත්තර නිකායේ 2 3 4 පොත්ම කියන්න පුළුවන්. දීඝමග්ගිම නිකාය වලට ප්‍රිය නැහැ නෙමෙයි, ඒවා සූත්‍ර දිගයි, පැයකට කියන්න බෑ. නමුත් මේවායේ ඕන තරම් කරුණු තිබෙනවා. අපට මේ ලැබී තිබෙන කාලයට ගැලපෙන විදිහට පැහැදිලි කරන්න මේවා ඉඩකඩ තිබෙනවා. මේ සූත්‍රයේ නම භාර සූත්‍රය. ඒ කියන්නේ බරක් ගැන වදාරලා තිබෙන්නේ. හිස මත තිබෙන බර හෝ කර මත තිබෙන බර හෝ කිලෝග්‍රෑම් බර නොවේ. හිස වෙනුවට හිත මත, කිලෝග්‍රෑම් වෙනුවට ආතති. නමුත් මේ සත්වයා සසරේ ජීවත් වෙන විට කරගසා ගත්තා වූ අනවශ්‍ය බරක් සහ ඒ බර පැටවෙන ආකාරය සහ නිදහසේ ඉන්න කැමති නම් ඒ බර බහා තබන හැටි පිළිබඳව තිබෙනා වූ දේශනයක් තමයි භාර සූත්‍රයේ පෙන්වන්නේ. අදාළ ගාථාවක් අගදි මම පෙන්වනු ලැබුවා. ඒකට යන්නේ නැතුව අපි මෙතනින් පටන් ගනිමු. බාරංච වෝ භික්ඛවේ දේසිස්සාමි බාර හාරංච බාර දානංච බාර නික්ඛේපණංච තං සුනාත. ඔන්න බුද්ධ දේශනාව තථාගතයන් වහන්සේ මහාන් භික්ෂුන් වහන්සේලා අමතලා, මහණෙනි මම ඔබට බර ගැන දෙසන්නයි යන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ බර ගෙන යන්නා ගැනත්. ඒ විතරක් නෙමෙයි, බරට බැඳී යාම ගැනත් විතරක් නෙමෙයි, බර බහා තැබීම ගැනත් දේශනා කරන්නයි. එතකොට මේ හතරම තියෙනවා මේකේ. නමුත් මෙතෙන්ට එන්න අයන්නායන් ඉඳලත් බෑ. පංචස්කන්ධය කියන්නේ ශරීරයේ කියලා හිතලත් බෑ. ශික්ෂාපද සංවරය නිවන් මඟ කියලා හිතලත් බෑ. නිවන් මඟ ස්කන්ධක වර්ගය නම් ස්කන්ධ පංචකය තුල, සලආයතන වර්ග නම් ආයතන තුල කියන එක තේරුම් ගන්න තරම් නෝනකින් යුක්ත වෙලා ඉන්න ඕන. කතමංච වික්කවේ බාරෝ, මහණෙනි කුමක්ද මේ බර කියන්නේ?
ඒකට නමක් තිස්ස වචනය කෙනෙකේ තේරුම. ඒකට නමක් තමයි පංච උපාදානස්කන්ධය. එතනින් එහා පැත්තට ඕන නම් ඔබට පාඩම් ටික කියලා ඇති මේකේ. ඒක පාඩම් කරවන්න නෙමෙයි මට ඕන කමක් තියෙන්නේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය ඕක ඉතින් ඔය ළමයිකට පාඩම් කරව ඕන කෙනෙක් කියයිනේ. ඒක පොතේ තියෙන වචන 5. ඔබ තුල මේක තියෙන්නේ වෙන වෙනම නෙමෙයි එකට. එක පොලක නෙමෙයි 6 පොලක. අන්න එහෙම තේරුම් ගන්න ඕන. කාලඟද පංච උපාදානස්කන්ධය තියෙන්නේ අසුත පු탁ජනයා ගාව. අසුත පු탁ජනයා එහෙනම් සතර බරට කරගහන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය තේරෙන්න ඕන. ඒ ඉතින් 아무තු දෙයක් නෙමෙයි මේ දේශනාවල බොහෝ විට අපි කතා කරන කරුණක්. සංයුත්ත නිකාය සත්තට්ඨාන කුසල සූත්‍රය උපයෝගී කරගත්තම දොරවල් 6 නිසා උපදින්නා වූ අරමුණු වලින් අරමුණු වර්තමාන අරමුණ වෙනුවට අතීතයෙන් ගන්නා වූ කුණු කන්දල් ගොඩක් එකතු කරගනිමින් පෘථග්ජන පුද්ගලයා වේදනා 6කුත් සංඥා 6කුත් සංකාර 6කුත් විඥාන 6කුත් කියන මේ පහේව 6ක් උපදවා ගන්නවායි කියන එක තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒවා උපදුන්නේ ශරීරයේ මුල් කොටගෙන කියලා ගත්තොත් එහෙම අපට 6කට ගලපන්න බෑ. එතකොට ඉතින් වෙන පැත්තකට තමයි යන්නේ. ඒ වේදනා සංඥා සංකාර නාම රූප කියන්නේ ශරීරය කියලා කියන්න වෙනවා. නමුත් එහෙම කිව්වහම තණ්හා 6ක් තියෙනවා ඒක නැති කරන්න ඕන කියන එකට ගලපන්න බෑ. චෛ මේ භික්කවේ තණ්හා කායෝ තණ්හා කායවල් 6ක් තියෙනවා. ඒ කාය කියන්නේ කය නෙමේ ස්කන්ධ කියන අර්ථයෙන්. ඒ තණ්හා කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට ඒ ශාරීරිය සම්බන්ධයෙන් නෙවෙයි දොරවල් 6 අරමුණු සම්බන්ධයෙන් බැඳීම. ඒ රූපේ ආත්ම කොට ගැනීම නිසා. එතකොට රූපේ ආත්ම කොට ගන්නවා කියන්නේ ශරීරය නෙමෙයි ආරම්මණය. මෙසේ පු탁ජනයාට මේ ලෝක ජීවත් වෙන්න දීලා තිබෙනා වූ රූප වේදනා සංඥා සංකාර නම් වූ පංචස්කන්ධය නිසියරින් ප්‍රයෝජන ගන්න නැතුව ඔකට Tamanට අයිති අගයන් එකතු කරලා ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් පාවිච්චි කරන්න ගිහින් මේ පංචස්කන්ධය සසරේ නිවෙන මග වෙනුවට සසරට ඇවිදින මග වශයෙන් සසරට බැඳෙන මග වශයෙන් පාවිච්චි කරනවා. එතකොට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධය තුල තියෙන එකක් දුක කියන්නේ. එහෙම නැත්නම් කය තුල තියෙන එකක් නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධයන් පහළ වෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ නම් ඒ මොහොතේ එහි පවතින එකක් තමයි බුදු සමය දුක කියන්නේ. එතකොට ඒක කායික එකක් නෙමෙයි මානසික දුක. මොකක්ද උපාදානය? උපාදානය කියලා කියන්නේ හටගෙන නැතෙන මේ ස්වභාවය බාහිර ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය චෛතසික සමුදායක් ක්ෂණිකව. නමුත් බාහිර දේවල් එක්කලා ඇති කර ගන්නා වූ බන්ධනයක් හේතු කොටගෙන චිත්තය තුල සිත තුල මේකට අදාළ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල නම් වූ අකුසල පක්ෂේ රාශි වීම. එහෙම නැත්නම් ඇලීම් ගැටීම් මුලා නම් වූ ආකාරයට ඒ අරමුණු ඔස්සේ යාම් ඇලීම් මුලාව ගැටීම් මුලාව කියන ස්කන්ධ පංචකයට එන දෙය මමත්වෙන් ගන්නවා. අපි කතා කළා වූ අසුතවන්ත නම් වූ සූත්‍රය තුල තථාගතයන් වහන්සේ වදාරනවා අසුත පු탁ජනයාට සිතට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න බෑයි කියලා. සිතට එන දේ කියන්නේ ජීවිත පුරාම සිතට එක දෙයක් එනවා කියන එක නෙමෙයි. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඒ මොහොතේ සිතට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න බැරිකම තියෙනවායි කියලා. එතකොට මම කොට ගැනීම කියන එක සිතට එන දේ සම්බන්ධයෙන් ගත්ත දෘෂ්ටියක්. දැන් මේ දෘෂ්ටිය තුළ මෙතෙන්ට එකතු වෙන්නා වූ ලෝභ මූල, දේශ මූල, ඊර්ෂ්‍යා, ලෝභ, වෛර, ක්‍රෝධ ආදී කොට ඇති ගින්නට අදාළ දේවල් 11 ගින්නක් තියෙනවානේ. මෙන්න මේ ටික තමයි ඔහුට පැවරෙන සංසාර බර. එහෙමයි තේරුම් ගන්න ඕන. එතකොට බර විශේෂයෙන් පටවියාපෝ තේජෝ වලට අයිති නැහැ. බර විශේෂයෙන්
ක්ලේශ ධර්මයන්ට අයිති. ඔන්න ඔය විදිහට අපිට තථාගතයන් වහන්සේ වදාළ පරිදි ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, නැත්නම් කය නිසා, නැත්නම් සිත නිසා. ඒ මොහොතේ උපදින්නා වූ හැඟීමේ පවතිනා වූ ලෝභයයි, දේශයයි, මෝහයයි, ඊර්ෂ්‍යාවයි, ක්‍රෝධයයි වරේ දවනසුළු ස්වභාවය තමයි බර. දැන් පඨවි ආපෝ තේජෝ වශයෙන් ගත්තාම කිලෝ වලිනුත් බර ගන්න හැකියි. නමුත් කිලෝ බරක් මෙතන උගන්වන්නේ නැහැ. මෙතන බර උගන්වන්නේ නේ කෙලෙස් සහගත ස්වභාවයේ බර. මේකට ඉතින් තිබෙනවා ගාථාපදයක් මේකේ බාරාහවේ පංචස්කන්ධා. ඒක සිංහල තේරුම පංචස්කන්ධ නෙමෙයි. බාර කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. ඒකාන්තයෙන්ම බර යනු පංච උපාදානස්කන්ධයයි කියලා පංචස්කන්ධයයි කියලා පාලියෙන් තිබුණාට බර යනු පංච උපාදානස්කන්ධය. එහෙනම් ඒකේ තියෙන බර ඔබ හඳුනා ගන්න වෙනවා. මොකද පංච උපාදානස්කන්ධ ජීවිත කාලයට එකයි නෙමෙයි පහළ වෙන්නේ. හැම මොහොතකම පෘථග්ජන පුද්ගලයාට ලෝක ජීවත් වෙන්න මේ ඇසෙන් කනෙන් නාසයෙන් පහළ වෙන්නේ ඒක. ඒකේ මම ඉන්නවා මමත් බරක්. ඒකේ ලෝභ මෝහ තියෙනවා, දේශ මෝහ තියෙනවා, තව විවිධ හැඟීම් තියෙනවා. ඒක මමත්වෙන් ගැනීම නිසා පටවා ගන්න ලද බරක්. එහෙමයි අපට මේ සද්ධර්මයේ තේරුම් ගැනීමේදී කන්දක වාග්ය තුළ ඔබ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයෙන් වෙන්කොට ඒකට බලපාන්නේ නැති ඊට එහා ගිය හැඟීම් විශේෂයකට රාශි වෙන්නා වූ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නා වූ ඒකකයක් වශයෙන් ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහළ වෙන්නා වූ මොහොතින් මොහොත වෙනස් වෙන්නා වූ ඒකකයක් වශයෙන් ඔබේ ජීවිතයේ මේ ඒකකයට කොටු කරලා ඒක තුළ පවතිනා වූ බර වශයෙන් පෙන්වන්න තියෙනවා. මේ අමාරුවේ වැටෙන්නේ ඉතින් තම තමන්ම තමයි. මොකද මේ බඳු තත්ත්වයක් දන්නේ නැති පුද්ගලයා මවකුසින් බිහි වී ජීවිත අවසානයේ දක්වා ඉන්න කෙනෙක් වශයෙන් සලකලා මේ ලෝකෙත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියාම ඒවා නිසා දුක් හට ගන්නවායි කියන එක තණ්හාය ජායති සෝකෝ තණ්හා ජායති බයං දන්නේ නැහැ. ඒ නිසාම අර දන්නේ නැති දරුවෙක් මේ අඟුරු කෑල්ලක් අලනවා, ගිගිනි දැල්ල අලනවා වගේ මේවායින් කෑලෙනවා. දරුවට නම් ඕක පිච්චුනහම අද්දාගෙන් මතකින්න ආය අල්ලන්නේ නැතුව ඉන්න. මේ ආර්ය පුද්ගලයා බවට පත් වෙන කල් මේක ඇලෙන්නේ නැතුව ඉන්න තේරෙන්නේ නැහැ. ඒකෙම මේ පැණි රස තියෙනවා නැත්නම් ඒකෙම සැප තියෙනවා කියලා ඉතින් ඇලෙනවා. මෙන්න මෙහෙමයි අපිට මේ බර පිළිබඳව පැහැදිලි කරන්න තිබෙන්නේ. දෙවෙනුවට යන්නයි අපි යන්නේ කතමංච බික්කවේ බාර හාරෝ. මොකද්ද මේ බර ගෙනියාම කියලා කියන්නේ? බාරහාරෝ කියන්නේ බාරහාර වෙනවා කියන එකනේ. ආහාරත කියන්නේ ගෙන යනවාටනේ. බර ගෙන යාම කියන්නේ මොකක්ද? කරගසාගෙන යාම කියන්නේ මොකක්ද? ඒකට පෙන්නනවා පුද්ගලෝ තිස්ස වචනීය. බර වෙනයි පුද්ගලයා වෙනයි. අන්න එහෙමයි තේරුම් ගන්න ඕන. පුද්ගලයා නම් පඨවි ආපෝ තේජෝ. හැබැයි බර පඨවි ආපෝ තේජෝ නෙවෙයි. පුද්ගලයාගේ හිත මත පැතරෙන්නා වූ, පැටවෙන්නා වූ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර. බර කරගහන්නේ කවුද? පුද්ගලයා. ඇයි පුද්ගලයා කරගහනවායි කියන්නේ? එක එක පුද්ගලයා ලෝක ජීවත් වෙන්න ගිහින් එක එක ආකාරයේ ලෝක දිහා බලලා එක එක දේවල් කෙරෙහි ඇලිලා ගැටෙන මුලා වෙලා එක එක පුද්ගලයාට අයිති එක එක ජාතියට එක එක ආගමට එක එක රටට අයිති ආවේනික බර. අර කාන්තාවන් සඳහා තියෙනවා ආවේනික දුක්ඛ ධම්ම සූත්‍රය කියලා එකක්. කාන්තාවක් වීම නිසාම ජීවිතය තුළ විඳින්න වෙන්නා වූ පරිමයාට නැති දුක් පහක් පැහැදිලි කරනවා. අන්න ඒ වගේ මේ දුක් මේ බර යනු ආවේනික දෙයක්. තව ටිකක් විස්තර කරනු ලබනවා. යෝයන් ආයස්මා ඒවං නාමෝ ඒවං ගොත්තෝ අයං උචිති බික්කවේ බාරහාරෝ. යම් කිසි පුද්ගලයෙකුට යෝයන් මේ වගේ නමක් තියෙනවා. ඒවං නාමෝ ඒවං ගොත්තෝ.
ඒවා ඒ වගේම නාම ගෝත්‍රයක් තියෙනවා. ගෝත්‍රිකවාදයෙන් කතා කරන්න ඕනේ නැහැ. නමුත් නම් ගොත් කියලා කතා කරන්නේ. එතකොට ඒක පෙළපත හරි ජාතිය හරි ආදී වශයෙන් ඔය ගැනීමක් තියෙනවානේ. එතකොට පුද්ගලයා සම්බන්ධයෙන් එහෙම නමකුත් තියෙනවා ගෝත්‍රයකුත් තියෙනවා. එතකොට මේ නමට අයිති පුද්ගලයා තමයි පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම තුළ මේවා කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් බරක් බවට පත් කරගන්නේ. එතකොට පුද්ගලයා බර ගෙනියනවා. දැන් පුද්ගලයා වෙනයි කරතබා ගන්න කිලෝගාරක බරයි වගේ මෙතන මේ පුද්ගලයා කරගහ ගන්න බර නිසා මේ පුද්ගලයාගේ ස්වභාවයත් වෙනස් වෙනවා. ජීවිතය තුළ නැති වුණාට සංසාරය තුළට ගත්තාම ඒ බර ලෝභයට, දේශයට, මෝහයට, පාපයට බර වුණොත් එහෙම එතකොට ඒ බර මහ විශාල බරක් සමග මේ මිනිසත්කමට ඔරොත්තු දෙන්නේ නැති බරක්. ඊට පස්සේ මේ බරට ගැලපෙන්න ආකාරයට පුද්ගලයා වෙනස් කරනු ලබනවා. වඩුවා විසින්, තණ්හාව නැති වඩුවා විසින්. ඒක ඉහාත්ම වශයෙන්ුත් වෙන ආකාරය මේ වෙනස් වෙන ආකාරය අපි දකිනවා. එයා හරි වෙනස් කියන එක තුළින් සහ අසංවේදී වීම තුළ. සාමාන්‍යයෙන් ඔය ජීවිත අවසානයේදී සමුගන්න කිට්ටු වෙනකොට කරන කියන විරූපී රංගපෑම් තුලත් ඔහු ඒ කයින් මිනිසෙක් වුණාට සිතින් එතෙන්ට වැටිලායි කියන එක ඔය සමාජයත් කියනවා. ඉතින් මම ඔය සම්බන්ධයෙන් දන්න කතාවක්, මගේ හැට දැකපු කතාවක් මම සමහරට මාධ්‍යයේ කියලා නැතුව ඇති. මේ සමහර විට ඒක 1970 80 කාලේ වෙන්න ඇති. බස් රථයක් එනතුරු යම්කිසි ප්‍රසිද්ධ බස් නැවතුම් පොලක සිටිනා විට පොලිමේ මෙතෙන්ට එන්න වූ වැරහැලි ඇඳගත්ත පුද්ගලයෙක් පරිසරය පිළිබඳව මොකක්මත් තැකීමක් නැතුව ඉඩ තියෙන ප්‍රදේශයක ඒ තමන් ගෙනාවා වූ අපිරිසිදු කවරේ හිසේ තබාගෙන දැන් නිදි. නින්ද යන ලකුණක් පේන්නේ නැහැ. ටිකක් වෙලා ගිහින් බෑගේ ඇදලා එළියට ගන්නවා. මිනිසුන් පිළිබඳ සංවේදී බවක් නැහැ. මේ ගන්න එක පාන් කෑල්ලක්. දැන් ඉතින් මම හිතන විදිහට හිතන්නකෝ. මම එදා හිටියෙත් එහෙම තමයි. ඔබට පාන් කෑල්ලක් කන්න ඕන නම් පරිප්පු නැත්තම් මාළු උයන්න ඕන. ඔබට ඒක මේසට අරින්න ඕන. පිඟානක් තියෙන්න ඕන. ඔබ අත සෝදන්න ඕන. අත සෝදාන ඇවිදින් තමයි මේක කෑලි වලට කපලා පාන් කන්න ගන්නෙ. ඒ මිනිස් ක්‍රියාකාරකම් වල හැටිනේ. මේ පුද්ගලයාට පිඟානකුත් නැහැ, මේසෙකුත් නැහැ, අතසේදීමකුත් නැහැ, මාළුත් නැහැ. පාන් කෑල්ල කඩ කඩ කනවා. මම මේ කියන කතාවෙන් පුද්ගලයා හැදිලා ඉන්න හැටි තේරුම් ගන්න. කාලා ඉවර වෙලා දැන් මේ ඇඳුනොත් නිකන් හරියට අර ගෑස් වලං එන්න පෙර මේ දරවලින් වෙනකොට මේ වලං බාන්න පාවිච්චි කරන රෙදි වලට කියන්නේ කඩමාළු කියලා. අන්න ඒ වගේ ඇඳුමක්. ඒ පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. මූණ හොදලා තියෙන බවක්වත් මම දැක්කෙත් නැහැ. කාලා ඉවරුණා වතුර බීමකුත් නැහැ. දැන් වැටිලා නිදි. මම දුටුවේ ඔය දේ. දැන් මිනිසෙක් වශයෙන් නම් මේක කරන වෙන චාරිත්‍රයක් තියෙනවා. දැන් සුනකේකට නම් ওই විදිහට පාන් කෑල්ලක් අරගෙන වැටිලා කාලා බුදියා ගන්න, වතුර ඉල්ලන්න මොකක්වත් නැතුව, අත හේදිල්ලක් නැතුව පුළුවන් නේ. ඔන්න දැන් ඔහුගේ මේ චර්යා රටාවේ බර අරන් යන හැටි. ඔහු ඉල්ලුවේ මේ ආචාර සම්පන්න ජීවිතයක් නෙමෙයි. මෙන්න මේ විදිහේ ජීවිතයක්. අත හොදන්න නැති, තනන තන බලන්නේ, අගු පිලක වැටෙන්න පුළුවන්, මාළු නැතුව පාන් කන්න පුළුවන්. ඉතින් ඊළඟ සැරේට ඔහුට වලිගෙකුත් එක්කලා, කන් දෙකකුත් එක්කලා, උල් කටකුත් එක්කලා ඕන තැනක වකටලා බුදියෙන්න පුළුවන් සුනක කියන මේ පුද්ගලයෙක් හදලා දෙයි. අන්න එහෙමයි බර කරගහනවා කියන එකේ අනාගතය. එතකොට ඔය ඔබේ ජීවිත තුළ ඔබ මේ ජීවිත අවසානයේදී සමුගන්න හදන අය පිළිබඳව දැකලා තියෙනවා නම් සිහි විකල් භාවයෙන් සිහියනුත් සමුගන්න අය ඉඳලා තිබෙනවා.
සිවිහින් සමුගන්න අයට දෙවියෝ ඇවිදින් කතා කරනවා hina වෙනවා කියලා කියනවා. අනිත් අය බය වෙලා කෑ ගහලා ගින්දර පේනවා මාව ගලව ගන්න කියලා කෑ ගහලත් මේ යනවායි කියනවා. දැන් ඒ රැස් කරගත්ත බර නේද? හැමෝටම සතුටින් මේ යන්න බැරි, සිය බය නැතුව ඇස් පියා ගන්න බැරි Taman විසින් එකතු කරගත්තා වූ අර බර. එතකොට පර කරගහගත්ත නම් පුද්ගලයාට පාපේ බරට කරගහලා මරණින් එහා පැත්තට දුගතිගාමි වෙන්න පුළුවනි. පිනේ බරටත් කරගහපුවාම මිනිසුන් අතර සෝ දෙවියන් අතරට යන්න පුළුවනි. ධානයේ බරත් බරක්. පංච උපාදානස්කන්ධය කියන්නේ පවට විතරක් තියෙන එකක් ගේ, පිනටත් තියෙන ධානයටත් තියෙන එකක් නේ. තථාගතයන් වහන්සේනේ සක්කාය කියන එක දෙවියන් අතරක් තියෙනවා, සක්කාය කියන එක බ්‍රහ්මයන් අතරක් තියෙනවා කියලා, සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවා කියලා කියන්නේ. එහෙනම් කාම රූප අරූප භවත්‍රයේ තුල ඝනකයක් නැති වුණාට මේ පුද්ගලයා විසින් බර ගෙනියනවා. දෙවියන් වශයෙන් බ්‍රහ්මයින් වශයෙන් බාරහාරංච පුද්ගලෝ අර මේ නම් ගොත් ඇති මෙහාට නම් විතරක් නෙමෙයි බ්‍රහ්ම ගෝත්‍රේ බ්‍රහ්ම නාමයේ දේව නාමයේ දේව ගෝත්‍රය ඒ නම් ඇති පුද්ගලයෝ සුනක නාම සුනක ගෝත්‍රය තිරිසන් නාම තිරිසන් ගෝත්‍රය പ്രേත නාම പ്രേත ඒ ගෝත්‍ර වලට බර අරන් යන ආකාරය බැලුවාම ඉතින් මෙහෙ ඉඳලා බර කරගහලම තමයි මේවට ගිහින් තියෙන්නේ. අපි හිතන් ඉන්නවා ඒ තැන් තියෙනවායි කියලා. නෑ. බර කරගහනට අනුව ඒකට අදාළ තැන් හම්ම වෙනවා. ඔන්න ඔබට දැන් බර ගෙන යාම පිළිබඳව තේරෙන්න වෙනවා. ඊළඟට මෙතන තව කාරණයක් තියෙනවා. කතමංච බික්කවේ බාරං දානං. බාරා දානං කියන්නේ දානේ නෙමෙයි ආදානං. බරට බැඳී යාම. මේ බරට බැඳී යාමක් තියෙනවා. ඔය දන්නේ නැති වුණාට බරටත් කරගහනවා, බර කරගහගෙනත් යනවා, බරට බැඳී යාමක් තියෙනවා. මේ ටික පෘථග්ජන සමාජයට අයිති. දැන් බලමුකෝ අර ඊළඟ පදේ බාරාහවේ පංචක්කන්දා බාරහාරෝච පුද්ගලෝ. ඔන්න මම බරගෙන යන පුද්ගලයින්ගේ කාමරූප අවත්‍ර පුද්ගල ස්වභාවයේ නම් ගොත් පැහැදිලි කළා. මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ නම් විතරක් නෙවෙයි ඔකේ පෙන්වන්නේ. ඒ යක්ෂ නාග දේව බ්‍රහ්ම නැත්තම් රූපී අරූපී ඒ නම් සහ ගොත් ඒ බරට අනුව සසර බරට කරගහලා ඉන්න හැටි. බාරා දානං දුකං ලෝකේ. ලෝකේ දුකයි කියන්නේ බරට බැඳී යාමලු. ඔන්න බුදුදහමේ දුක. බරට බැඳී යාම. බලමු මොකද්ද කියලා. කතමංච බික්කවේ බාරා දානං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර අභිනම්දනී සය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්ච වික්කවේ බාරා දානං. ඉතින් මේක මෙහෙම කිව්ව නිසා ඔබ මේ තුනටම ආйти ඔබ තුනටම මේ තණ්හාවම තියෙනවා කියලා හැම හිතන්න එපා. මේවා තථාගතවරු ලෝකෙට දේශනා කරන්නේ සමාජය දිහා බලලා පොදුව. පොදුව කියන එකේ තේරුම ඒ පුද්ගලයාට අදාළ තණ්හාවක් ඒ සමාජයේ තිබුණා. මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරන පුද්ගලයාට කාම දුගතිය කාම සුගතියට යන ආකාරය වෙනකොට කාම තණ්හාවක් තිබුණා. කාම වස්තුන් නැත්තම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා. මේවා පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණ නැතුව මේවායින් මග අරින්න පුරුදු වෙච්ච අයට මේ 11 කාම භූමිය සුගති දුගී පැත්තට තිබෙන්නා වූ සැපයි කියලා ගන්න එක කාම තණ්හාව වශයෙන් උත් ඒව යටපත් කරපම උපදින්නා වූ ලෞකික සමාධිය නිවීම වශයෙන් සලකා එහි රැඳී සිටීමට තියෙනා වූ මුලාව බැඳීම භව තණ්හා වශයෙන් උත් ඒ වගේම ආකාසානංචයතනාදී ශුන්්‍යත කියලා කතා නේව සංඥා නා සංඥා කියන නෑ කියලාත් එකකුත් නෑ කියන එක මේක තමයි ශුන්්‍යත කියන එකෙන් පෙන්නන්නේ. එතකොට මේ ඊළඟ අරූපී භවයේහි කායකුත් නැත නිසා මේ විදිහට එහෙම ඒ තැන නිවීමක් වශයෙන් ගත් කල එහි ඉඳ ඒක නිවනයි කියලා ඒක රැඳී සිටීම තියෙන ආසාව විභව තණ්හාවක් වශයෙන් උත් තුන් භවයට ඇතිතු තණ්හාව මොකද්ද පෙන්වන්නේ? කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. යායන් තණ්හා එනිකන් බෑ කිසියම් තණ්හාවක්. මොකද්ද? පුනර්භවය ඇති කරන පානෝ භවිකා. මේ පුනර්භවය ඇති කරන තණ්හාවක්. පුනර්භවයක් කියන්නේ නැවත වීමක් කරනු ලබන.
ඉහාත්ම වශයෙන්ුත් මේක පුනර්භවයක් වෙනවා, පාරලෞකික වශයෙන්ුත් පුනර්භවයක් වෙනවා. අන්න ඒ තණ්හාවට අනුවනේ පුනර්භවය ඇති කරන්නේ. අන්න අර දුෂ්ට ජීවිතයක් ගත කරමින් කාම දුගතිය කෙරෙහි තණ්හා වුණොත් එහෙම කාම දුගති පැත්තට. එතකොට දුගතිගාමි. ඒ බර එහාට අරන් යනවා පුද්ගලයා. මේ නම් ඇති අසුර ප්‍රේත නිරිතිරිසම් කියලා මේ නම් සහ ගෝත්‍ර ඇති පුද්ගලයෝ. ඒ වගේම කාම සුගතිය පැත්තට ගියොත් එහෙම මිනිසත් බව සහ සදිවිලෝක නම් වූ මේ නම් ගෝත්‍ර ඇති චාතුර් මහා රාජික තාවතින් සාදී ගෝත්‍රයෝ එතකොට කාම තණ්හාවේ සුගතිගාමී පැත්ත. ඒ වගේම මිනිසුන් ජීවත් වෙන්න ගිහින් මීට වඩා එහා සැපතක් හොයලා කාම තණ්හාවන් යටපත් කළොත් නැති කළා නෙමෙයි යටපත් කළොත් එහෙම ඒකේ තිබෙනා වූ ඇති වෙන නැති වෙන ස්වභාවයට වඩා අර ඇතින් නැති වෙන්නේ නැතුව තියනවා වගේ පේන සංසුන් සමාධිය කෙරෙහි වුන් නැලෙනවා. දැන් එතකොට පාපයත් පංච උපාදානස්කන්ධය, පිනත් පංච උපාදානස්කන්ධය, ධානයත් පංච උපාදානස්කන්ධය ලෞකිකේ. සෝපාදානස්සකෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමිනේ. ජීවිතෙන් එහා පැත්තට උත්පත්ති පනවන්නේ පංච උපාදානස්කන්ධයෙන් නම් අපායේ උපදිනවා නම් දිව්‍ය ලෝකේ උපදිනවා නම් බ්‍රහ්ම ලෝකේ උපදිනවා නම් ඒ උපාදානයෙන් මිදලා නැති නිසා නේද? බාරාහවේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ දුකේ මිදිතනක් තුන් භවයේ 31 තලේ නැහැ. නමුත් සුඛයකින් යටපත් වීමක් ඈත් වීමක් පවතින බැවින් දෙවියන් අතර ලෞකික සුඛයක් සහ බ්‍රහ්මයන් අතර එය යට වී ගිය බැවින් සුඛයක් නැත්තේ නැහැ. නමුත් මිදිලා නැහැ. මිදිලා නැහැ කියන එකේ තේරුම ඒක බැලුන් හුලන් පුරවන ලද බැලුණයක් වගේ. ඉතින් කල්යාණකට හුලන් ටික බැහැලා ගියාම බැලුනේ බිම වැටෙනවා. ධාන ශක්තිය විපාකයේ පිරිහි ගියාම මේක ඉවර වෙනවා. එදාට යාවසන්තා සමාපatti සාන්ත සමාපත්තිය නම් තියෙනවා තමයි ඒක අතහැරලා දාලා ආගන්තුක අවරෝ පුනර්භවං ඉතුරු කෙලෙස් වලින් හීන දීන ප්‍රතිසන්දියකට පුනර්භවයට එනවා. මිදුනේ නැහනේ. ඒ නිසා මේක අති දීර්ඝ සංසාර ගමනක් සතර දීර්ඝ කරගැනීමක් කරුණාම අත්කිලමතාන යෝගයේ තුල සතරෙන් මිදීමක් නැති බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. අත්කිලමතාන යෝගින්ට තේරුණෙත් නැහැ. ඔබ තේරුම් ගන්න. ඒ වගේ තවත් පැහැදිලි කරනවානේ නන්දි රාග සහගතා තත්ත අභිනන්දිනී. නන්දි ඇලීම රාග ඒ වගේම ඊට එහාට ගිය ඇලීම සමග යෙදුනා වූ කියන අර්ථයෙන් ගන්න ඕන. එතකොට ඒක තව එකක් තියෙනවානේ මේ සතුටින් පිළිගැනීම කියන එක නන්දි රාග සහගත කියන. ඒවා සතුටින් පිළිගැනීම. ඒ තැන තත්ත අභිනන්දිනී. ඒ තැන සතුටින් පිළිගැනීම. එතකොට ඒ තැන කිව්වහම ටිකක් පුළුල් විස්තරයක් සපයන්න ඕන. කාම ලෝකේ නම් ඒ තැන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ඒ තැන රූපේ හොඳයි, ශබ්දේ හොඳයි, ගන්ධේ හොඳයි, රසේ හොඳයි. දෙවියන් අතර නම් දිව්‍ය කාමයේ හොඳයි. බ්‍රහ්මයන් අතර නම් රූපී ධානය හොඳයි, අරූපී ධානය හොඳයි. ඒ තැන සතුටින් පිළිගැනීම. තත්ත අභිනන්දිනී. ඒ තැන වෙන මේ විදිහටයි මේක තේරුම් ගන්න ඕන. යායන් තණ්හා කිසියම් ඇලීමක් නැත්තම් ආසා කිරීමක් නැත්තම් ආස්වාදයක් පවතින. ඒ නිසා ඒ ඇලීම නිසා බැඳීමෙන් යලි ආපහු පුනර්භවයකට හේතු ඉතුරු කරන ඒ තැන ඇලී යන තණ්හාවක් ඇද්ද? එතකොට කාම තණ්හාවෙනුත් පුනර්භවය, භව තණ්හාවෙනුත් පුනර්භවය, විභව තණ්හාවෙනුත් පුනර්භවය, මරණින් මතට කාම දුගතිය, කාම සුගතිය, රූපී අරූපී බමතල මෙන්න මේ ඒ තණ්හාව නිසා තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. එනිසා ඒ පුද්ගලයා තත්ත ඒ තැන්වල රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ කුණු රස නැත්නම් පිළිකුල් රස එහෙමත් නැත්නම් දෙවියන් අතර පවතිනා වූ පුණ්‍යාරමුණේ රසය, ඒ වගේම බ්‍රහ්මයන් අතර පවතිනා වූ ධානාරමුණේ රසය ඒ තැන්වල සතුටින් පිළිගත්ත නිසා තමයි ඒ භවයක් තියෙන්නේ.
එතකොට බර බැඳී යාමට තියෙන්නේ මිනිසුන් අතර විතරක් නෙමෙයි. මිනිසුන් විසින් බර පවට බැඳී යනවා, පිනට බැඳී යනවා, ධානයට බැඳී යනවා. එසා බර බැඳී යාම. බාරා දානං දුකං ලෝකේ. දැන් ඉතින් බාරෝහවේ පංචක්කන්තා බාරහාරෝච පුද්ගලෝ බාරාදානං දුකං ලෝකේ මේ මොකද්ද? සංසාර විග්‍රහය. ඔබ තුලින් දකින්න. ඔබ මේ පැතිවලට බැඳී යනවාද? ඔබ ඒ අනුව පුණාපෝනෝ භවිකා පුනර්භවය ඇති කරන්න හේතු තබා ගැනීමෙන් පංච උපාදානස්කන්ධ පරිහරණේ වහලෙක් වෙලා ඉස්කෝලේ ගිහින් වචනයක් කියන සංකිට වෙන පංච උපාදානස්කන්ධා කියලා මොකට කියනවද දන්නේ නැහැ. කියා ලියලියා ඉන්නවා. නමුත් මේ පැහැදිලි කරන ඉරණම පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් නැහැ. ඔන්න ඔහොමයි අපට මේක සෑහෙන්න විස්තර කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. බර සසර බර. දැන් ඉතින් සමාජයේ කල්පනා කරනු ලබන්නේ ඕක දෙවියන් අතරට ගියාම එහෙ ගිහින් ඕක බර අයින් කරන්න පුළුවන්. හොවන් වෙච්ච දෙවියෝ එහෙ ඉන්නවා කියලා දෙනවා ඇති කියලා හිතනවා ඇති. නැත්තම් එහෙත් මම කියන්නේ සාමාන්‍යයෙන් එහෙත් බානක પરම්පරාවක් කටපාඩමින් එන પરම්පරාවක් එහෙම නැත්තම් පුස්තකාලයක් තියලා මේ යට වෙනකොට එලි කරන්න පුළුවන් රක්ෂිත ක්‍රමයක් හදලා තියෙනවා කියලා තමයි අපේ අය උපකල්පනය කරන්නේ. නමුත් අපි නම් දකිනවා තථාගත බුදු පියාණන් වහන්සේගේ සමගැනීමෙන් පසුව සමීගැනීමට මත්ින් මේ වෙනස් ශාසන වලට සිදු වුණා වූ හානීන් දැකලා සංරක්ෂණ ක්‍රමයක් ඇති කළේ තෙරපරපුර. තෙරපරපුර බුදුන් වහන්සේගේ උපදෙස් ලැබිලා තියෙන්න ඇති මුල වාද විවාද කරන්නේ නැතුව මන් නැති කාලෙක මේක සංග්‍රහ කරපල්ලා කියලා. අනතුරු මේ දේවල් කටපාඩම් කරගත්ත පුද්ගලයාගේ උදව්ව අරගෙන කොටස් කරලා එදා තිබුණ පහසුකම් වලට අනුව බාහනක પરම්පරාවලට මේවා පරිස්සම් කරගෙන ඉන්න ඕනේ මිනිමුතු වගේ කියලා බාර දුන්නා. අදට වඩා ඒ අයට මහ විශාල බරක් තිබුණා. තමන්ගේ කටයුත්ත අපට ධර්ම දේශනා කරන්න පැවරලා තියෙනවා වගේ උන්වහන්සේලාට එදා පැවරලා තිබුණේ කටපාඩමින් පවත්තනේ නේක. තමන්ගේ වැඩේ කරගත්තත් නැතත් කටපාඩමින් පරපුරට දෙන්න ඕන. මේ සංරක්ෂණ ක්‍රමය තරවාදී සංරක්ෂණ ක්‍රමය ಭಾರತයෙන් ලංකාවට ලංකාවෙන් පාලියෙන් සිංහලට වෙමින් යම් යම් යුගවල අභියෝගයන්ට මුහුණ දෙමින් මාතලේ ආලෝකලෙන දක්වා නැත්තම් ඒ කාලේ පවතින අවුල් වේවුල් තැන දක්වා එනවා. එදාටත් මේවා පිළිබඳ වගකීමක් ඇති නායක හිමිවරු නාහිමිවරු ඉන්නේ ඇති. උන්වහන්සේලාගේ නුවණට වැටහෙන්න ඇති එනකොට නම් හොඳ නෑ. පිරිස් නැති වෙලා ගියොත් මේක පවත්තන යන විදිහක් නෑ කියලා ඒ වෙනකොට තිබුණා වූ අක්ෂර විද්‍යාව මුල් කොටගෙන කඩදාසි නොතිබුණාට කඩදාසියක් නැත්තම් ලියන්න එකක් හදාගෙන අපේ සීයල වැලිපීලි ලිව්වා වගේ මේ ලංකාවේ අපි ඉන්න ප්‍රදේශවල තියෙනා විශාල කොළ තියෙන ගහක් තියෙනවා තල් දෙමේ තල කියලා දන්න අය දන්නවා ඇති. මේක අඩි 10ක් විතර දිග කොළ තියෙන්නේ. මේක දිග ඇරුණාම කොළ පාට වුණාට ගොබේ කාලේ කහ පාටයි. ඒ වගේම අඟලක් දෙකක් පළලයි. ලොකු කොළවල ඒ වගේම ඝනයි. ඒ වගේම නිකන් කොළයක් දිරලා යනවා වගේ දිරා යන්නේ නැහැ. උන්වහන්සේලා හොයාන තිබුණා මේක තම්බල අරගෙන රැලි ඇරලා පදම් කරලා අපි පාවිච්චි කරන පෑන වගේ පෑනක් වෙනුවට කටු පෑන හා සමාන පංහිඳ කියලා පාවිච්චි කරලා මේකෙන් ඒ කාලේ තිබුණ අකුරු මේ ලියන්න අකුරු කටු ගන්න එක කරන්නේ අකුර කපනවා කරන්නේ ලියව දෙන්නම් මකන්න පුළුවන්නේ කටු ගන්නවා කටු ගාලා ඊට පස්සේ මේකට ගැඩුම අකුරු සහ තෙල් වර්ගයක් තල තෙල් වගේ කලවම් කරලා දාලා මේ පොරවපුවාම ඒවැය කළු පාට පැල්ලම පිරෙනවා. දැන් ආපහු පිස දැම්මහම ඉතුරු හරිය ඔක්කොම පිහිලා යනවා කළු පැල්ලම මේ මැකෙන්නේ නැහැ. දැන් ඒක මතුවලා පේනවා අකුරක් විදිහට. තාලපුස්සක විහාරස්ථානවල තියෙනවා. ඔහොම තමයි හදලා තිබෙන්නේ. ඉතින් එහෙම අපි කියනවා ඒකට ග්‍රන්ථාරූඪ කිරීම කියලා. අනතුරුව ඊළඟ හිටපු પરම්පරාවල වගේමක් වශයෙන් උන්වහන්සේලා මේ තාල පුස්තක හදමින් ලියමින් හැම විහාරස්ථානයකම මේ වගේ ධර්ම පුස්තකාලයක් නැත්නම් දහම් මැදුරක් ඉදි කළා. ඒ විදිහට ඉදි කරලා මේවා සුරක්ෂිත කරලා තියාගත්තා. අවුවේ දාලා ගුල්ලන්න කන්න දෙන්නේ නැතුව ගුරු පරපුරෙන් ප්‍රවේශම් කළා.
මං හිතන්නේ 56ට පෙර යම් යම් අය වෙනත් පෞද්ගලික මට්ටමින් මේවා පරිවර්තනය කරලා දාලා තිනවා මම දැකලා තිනවා. නමුත් රාජ්‍යානුග්‍රහයෙන් ඊට පස්සේ ග්‍රන්ථකරණය කළා රතු පාට පොට් එක තියෙන බුද්ධ ජයන්ති දෙපිටක කියලා. එහෙම මිනිසුන් ගැන සිතා බලා මිනිසුන් අතර කළා වූ අගනා ක්‍රියාවලියක් නිසා අපට දේවා මේ විදිහට කියවන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔය දෙවියන් ගාවට ගිහිල්ලා නිවන් දකින්න කල්පනා කරන අයට එහෙතත් වගේ ග්‍රන්ථාකර පුස්තකාලය වගේ පුස්තකාලයකුයි පොත්පතුයි නැත්තම් රකින්න පරපුරකුයි ඉන්නවද කියලා හොයලා බලලා යන්න කියන්න මෙහි. ඔන්න අපට දැන් එහෙනම් මේ බුදුරු එලි කළා වූ වදන්වැල් වල පෙළදහමක් වශයෙන් සූත්‍රවල පවතිනවා. පාඩම් කරගත්තාම ලියලා කියලා ලකුණු ගන්න පුළුවන්කමක් තියෙනවා. පාඩම් කරගත්තට නම් වැඩේ වෙන්නේ නැහැ. පෙළදහම සිදු වෙන්නේ ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල. පහළ වෙන්නා වූ අරමුණු තුල නැත්තම් පංචස්කන්ධය තුල. පංචස්කන්ධය තුල පවතිනා වූ පෙළදහමේ ප්‍රමාදී පෙළදහම බුදුන් වහන්සේ විස්තර කරනවා පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියලා. එක පැත්තකට. තව පැත්තකට පෙන්නනවා සක්කායං වච්ච වෝ භික්ඛවේ දේසිස්සාමි කියලා. තව පැත්තකට පෙන්නනවා තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්මා ප්‍රකාශිතා දේස ධම්මා ප්‍රකාශිතා ධර්ම න්‍යාය වශයෙන් ගත් කල ධර්ම න්‍යාය දෙකක් දේශනා කරනවා. ඒ පරිහාන ධම්ම ප්‍රතිපදාවට පාපම් පාපකතෝ පස්සතාති කියලා දේශනා කරනවා. බලන්න මේ ඔක්කොගෙම පෙන්වන්නේ පෘථග්ජන පුද්ගලයා තුළ පවතිනා වූ පරිහාන ධම්ම පරිහාය. පොතේ තිබුණාට ඒක සිදු වෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ. අනතුරු ඒක අරමුණක් තුළ සිදුවෙන ආකාරයත් මනාව පැහැදිලි කරලා තිබෙනවා. විස්තර නොකලට මම මතක් කරලා දෙන්නම් පසුගිය දේශනාවල. ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව මේ තමයි පරිහාන ධම්ම පෙළදහම. භවගාමී පෙළදහම. පාපය. ඔන්න ඔහමයි මේවා තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. ඉතින් ඔය පෙළදහම මිනිස්සු දන්නේ නැති වුණාට ඔය පෙළදහම අනුගමනය කරමින් ඉන්නවා. තථාගතයන් වහන්සේ අනුගමනය කරන පිළිවෙල පෙළදහමකින් පෙන්නනවා මෙහෙමයි නුඹලා ළඟ මේ මුලාව සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒකෙන් දකින්නවා බාර හාරෝච පුද්ගලෝ බාරා දානං දුකං ලෝකේ. උන්වහන්සේ ওই පෙළදහම වෙනුවට මේකෙන් මිදෙන පෙළදහමක් අනුතුරු දේශනා කරනවා. බාර නික්කේපණං සුඛං. බර බහා තැබීම තමයි සැප කියලා කියන්නේ. අන්න බුදුවරුන්ගේ හොයා ගැනීම මේක. අරව නෙවෙයි. ඒවා ලෝකේ තිබුණ දේවල්. දැනගත්තත් නැතත් ඒවා ලෝකේ පවතිනවා. අනිත් සමාජයේත් පවතිනවා. බාරහවේ පංචස්කන්ධා තියෙනවා. බාරහාරච්ච පුද්ගලෝ ඉන්නවා. බාරාදානං දුකන් ලෝකේ තිබෙනවා. ඕනෑම රටක ඕනෑම මිනිස් පරපුරක් අතර මේ සිද්ධීන් සිදු වෙනවා. නමුත් මේ පිළිබඳ තේරුම් ගත්ත ආර්ය පුද්ගලයෙකුට ස්ත්‍රී පුරුෂ කිහිපයද භාවයෙන්තර මේ බාර නික්ඛේපණේ මාර්ගයේ විවෘත වෙනවා. අතක තබා ගන්න ඇඳුමින් වෙනස් කළ පුද්ගලයෙකුට නෙමෙයි තමා තුළ ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය නැමැති බලවේගයක්ය. මේක තුළ තමන් විසින් කරන වරදක් නිසා තමයි ප්‍රමාද විහාරීත්වය සිදු වෙන්නේ කියලා තේරුම් අරගෙන මේ බර නම් දුක මේ බර නැත්නම් දුක නැත්තේ. දැන් එතකොට ඔන්න එතෙන්ට ගත්තාම දුක හේතුව නැති වූ තැන මාර්ගය. නික්ඛේපණය කියන්නේ බහා තැබීම. එහෙනම් ඊට පස්සේ බර තේරුම් ගත්ත පුද්ගලයෙකුට බර තේරුම් ගත්තාම බර ගෙනියන පුද්ගලයා තේරුම් ගත්තාම බර ගෙන යාමේ දුක තේරුම් ගත්තාම බර බහා තබන්නටත් ක්‍රමයක් තියෙනවා බුදුසමයේ. ඔන්න ඒ නිසා තමයි ඔය බුදුසමයේ මරණයෙන් එහා පැත්තට නිවනක් පෙන්වන එක නෙමෙයි කරන්නේ කියන එක. බර නම් දුක බර නැති එක ජීවිතය තුල තියෙන්න ඕන. දැන් උර බර බහා තැබූ පුද්ගලයෝ සුවසේ ජීවත් වෙනවායි කියලා ඔය රහන්ත වග්ගය තුළ සුඛ වග්ගය තුළ ධම්මපදේ පෙන්නනවා. දැන් ඉතින් මම ඒක විස්තර කරන්න ඉස්සෙල්ලා කියන්නම්. දැන් එතකොට දැන් බර බහා තැබුවයි කියන්නේ පංච උපාදානස්කන්ධෙන් මිදුණා කියන එකනේ. දැන් එතකොට රූප කියන්නේ ශරීරය නම් බුදුන් වහන්සේත් රූපෙන් මිදිලා නැහැ මිදෙන්නේ 80 වෙදිනේ.
එතකොට දැන් බර බහා තැබීම පංච උපාදානස්කන්ධයෙන් මිදීම පංච උපාදානස්කන්ධේ රූප පට ව්‍යාපෝ තේජෝ කොහොම දැන් කොහොමද ගලපන්නේ බුදුන් වහන්සේගේ බර බහා තැබීමට බුදුන් රහතුන්ගේ දැන් එතන බර බහා තැබීමක් තියෙනවා. නමුත් දැන් කන්ද පරිහරණයක් තියෙනවා. නමුත් සූත්‍රවල වරද්දලා තියෙන පරිදි රූප කියන්නේ ශරීරය හරි රූප කියන්නේ පට ව්‍යාපෝ තේජෝ හරි කියලා ගත්තාම මේ බාර සූත්‍රයට ගලපන්නේ කොහොමද? ඒ නිසා මම දකිනවා බුදුන් වහන්සේට නම් වරදින්න බෑ. පස්සේ ආයට ඉතින් ඕන තරම් වරදින්න පුළුවන්. මොකද සදහම් යටපත් වුණාම අනුක්‍රමයෙන් පෘථග්ජන අතට යනවායි කියලා කියනවානේ. පෘථග්ජන අතට ගියම බමුණු එදා පාවිච්චි කරපු වචන මාපහු පාවිච්චි කරනවා ඇති. සමහර විට ඔබ දන්නේ නැති වුණාට බුදුදහම නමින් හින්දු දහම පවත්තන යනවත් දන්නෙත් නෑ අපි. හොයලා බලන්න ඕනේ ටිකක්. මොකද හින්දු දහම පවත්තන ගියාට සෝවාන් ආදී මාර්ග බල හම්බ වෙන්නේ නැහැ නේ. ඒකනේ පුනරුත්පත්තිය තියෙන්නේ, භවගාමිත්වය තියෙන්නේ. බුදුදහමනේ පුනර්භවය නැති කරන පාරක් තියෙන්නේ, බර බහා තැබීම තියෙන්නේ. ඉතින් ඔබේ බුද්ධ ශාසනය තුල බර බහා තැබීම අනාගත බුද්ධ ශාසනයට නම් බාරලා තියෙන්නේ, බාර දීලා තියෙන්නේ. එහෙනම් ඔබ බාරෝහවේ පංචක්කන්දා, බාරහාරෝච පුද්ගලෝ, බාරාදානං දුකං ලෝකයේ කියන පද තුන ඇතුලේ ඉන්නේ. ඔබට නික්ෂේපණය නැහැ. නමුත් ප්‍රතිපදාව කියන්නේ බාහිර නික්ෂේපණය. තේරුම් ගන්න ඕන කාරණාව. කතමංච වික්කේ බාහිර නික්ෂේපණං කොහොමද මහණෙනි මේ බර බහා තැබීම කරන්නේ? යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චති වික්කේ බාහිර නික්ෂේපණන්ති. ඔන්න යෝ තස්සාය ඔහුගේ ඒ තණ්හාව ඔහුගේ තණ්හාව කාමද බවද විවද ඔහුට තියෙන එක අශේෂ විරාග නිරෝධෝ අශේෂ ඉතිරි නැති කිරීමෙන් ඉතිරි නැතිව ඒ වගේම විරාග නොයල්මින් නිරෝධෝ නිරුද්ධ වීමක් ඇද්ද නිරෝධ කිරීමක් ඇද්ද එතකොට නිරෝගෝ චාගෝ ඔන්න ඔය චාගෝ කියන්නේ තෑගි කියන එක නෙවෙයි අතහැර දැමීමට නමක් ඔය පාලියෙන් පරිත්‍යාග කියලා අපි ගත්තට යමක් දෙන එක චාගෝ තණ්හාව අතහැර දැමීම චාග ධනයන් ධනං කියන්නේ අන්න ඒකයි. ඒ වගේම පටිනිස්සග්ගෝ බැහැර කර දැමීමක් දුරු කිරීමක් ඇද්ද? ඒ වගේම මුත්‍ති මිදීමක් ඇද්ද? මොනවෙන් මිදීමක්ද? කාම භව විභව තමන්ට තියෙන තණ්හාවෙන් මිදීමක් ඇද්ද? අනාලයෝ නොයල්මක් ඇද්ද? අන්න තණ්හාවෙන් මිදීම පිළිබඳව සඳහන් කරලා තියෙන ලස්සන වචන ටිකක් තිබෙනවා. බහා තැබීම කියන්නේ මේ ටිකට. මොකද්ද? යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චති බික්කවේ බාහිර නික්කේපනන්ති. අන්න මාර්ගය. එහෙනම් කොහෙද ඇල්ම තියෙන්නේ? කොහෙද අතහරින්න තියෙන්නේ? කොහෙද ඡාග තියෙන්නේ? පටිනිස්සග්ගෝ කොහෙද තියෙන්නේ? දැන් මේ කතා කළේ පංච උපාදානස්කන්ධය තුල නම් එහෙනම් පංච උපාදානස්කන්ධය තුල බලනවා කය තුල හරි එතන මොනවා හරි බලලා හරියන්නේ නැහැ. තණ්හාව තියෙන්නේ කොහෙද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධෙහි කාමයට තියෙනකොට කාම තණ්හා. එතකොට රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම දොරවල් පහ නිසා පහළ වෙන පංච උපාදානස්කන්ධයේ තියෙන එකක්. එතකොට ඒ තණ්හාවනේ බැහැර කරන්න ඕනේ. ඒ තණ්හාව ඒ පංච උපාදානස්කන්ධෙන් නෙවෙයිද බැහැර කරන්න තියෙන්නේ? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය. එතකොට එහෙනම් තණ්හාව දුරු කරන්නට ඔබට වැටහිලා තිබෙන්න ඕන ඔබට මේ පුද්ගලයෙක් වශයෙන් හිටියට ඔබ ද්වාර පහ නිසා පහල කරගන්නා වූ අරමුණු වරණ පංචස්කන්ධ පරිහරණය කර කෙනෙක් බව. ඒ වගේම ඔබ සද්ධර්මයේ වට ගන්න පෙර මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කරගෙන මේ මොහොතට ඇත්තට මුහුණ දෙන්න බැරුව අතීතය නිසා උපදින්නා වූ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයකට මැදි වෙලා ඉන්න බව. එහෙම නැත්නම් උපන් අකුසල් නම් වූ පැත්තක පීඩණයට බලපෑමට යටත් වෙලා ඉන්න බව. ඒ පීඩණයට බලපෑමට යටත් වුණොත් එහෙම නිදහස් වෙන මාවතක් වෙනකොට තවදුරටත් අර
මුලින් පෙන්නපු පෙළ දහමේ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව කියන එක ජීවිතේට එකක් වශයෙන් විග්‍රහ කර පටිච්චසම්පාදයෙන් ගන්න නැතුව අරමුණ තුළ සිදුවෙන දෙයක් වශයෙන් දකින්න. ඒ වැරද්ද නොකර ඉන්න වෙනවා. ඒ වැරද්ද තමයි ප්‍රමාදය. ඔන්නෝමයි අපිට මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරගෙන එන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඔබ අතින් උණ දේ නොදන්න කාලේ වුණ දෙයක්. දැන් ඔබ විසින් වීරියෙන් කරන්න ඕන දෙයක් තථාගතවරුන්ගේ අනුශාසනාව පරිදි අනුගමනය කරන්න ඕන එකක් තමයි බර බහා තැබීම. මොනවද බර දැන්? ඒව තමයි අයින් වෙන්න ඕන. පංච උපාදානස්කන්ධේ මොනවද තියෙන බර බලන්නකෝ. කිලෝ නෙමෙයිනේ. රාග දේශ මොහ ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් ක්ලේශයන්ගේ බර. ඒව තමයි බර. එතකොට තරාදියකට පටවලා තියෙන බර අයින් කරපුවම තරාදිය ඉතුරු වෙනවා. නමුත් තරාදියත් එක්කලා ගත්තාම කිලෝ 20ක් 30ක් බරයි. ඒ බර තියෙන්නේ තරාදිය නිසා නෙමෙයිනේ පටවපු වර නිසා. නමුත් තරාදියෙන් බර අයින් කළොත් තරාදිය විතරක් ඉතුරු වෙනවා. එතකොට තරාදිය කියන එකට අර බර එකක්වත් වැටෙන්නේ නැහැ. අර ඒකේ තියෙන කිලෝ ගානනේ බර. තරාදියට පටවන જાති තමයි බර වශයෙන් අපි ගන්න කිලෝ ගානට. තරාදිය බර ඒක ගන්නෙ නෑනේ. ඒක බරයි කියලා සලකන්නේ නෑ. අන්න ඒ වගේ බර කියන්නේ ඔබ පටව ගන්න දෙයක් පංචස්කන්ධයක නෑ. තරාදියට පටවපු බර වගේ තමයි පංච උපාදානස්කන්ධය පටව ගන්න බර. දැන් ශරීරයෙන් මිදෙන එක නෙමෙයි පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා කියලා කියන්නේ. දැන් තථාගතයන් වහන්සේලා අවුරුදු 35 දී පංච උපාදානස්කන්ධයෙන් මිදිලා. දැන් පාවිච්චි කරන්නේ පිරිසුදු ස්කන්ධ. ඒකේ බර නෑනේ. ඒකේ රූප උපේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. උපාදාන කියන බර නැහැ. ඒ පරමාදර්ශී ජීවිතයක්. මිනිස් ජීවිතය තුළ ලබා ගන්නව පරමාදර්ශී බව. ඔබ එතෙන්ටපත් වෙන්න කුමක් කළ යුතුද? බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා පැහැදිලි කරවා දාල බාර නික්ෂේපණය කරන්න ඉගෙන ගන්න වෙනවා. දැන් බරපත් කරගහ ගන්න හැටි මම පෙන්නවා. එක අරමුණක් තුළ විතරයි පෙන්වන්නේ. ඒක ඕන එකකට ගන්න. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ. එහෙම ගන්න ඒ හයෙන්ම ඒ හයටමත් අර පෙළ හරි. ගැටීමේදී බාහිර ප්‍රත්‍ය මුල් කොටගෙන ඔබට අදාළ අතීතයක් ඇවිදින් ඒ අතීතයේ දෙයක් කෙනෙක් කොටගෙන ඒක කෙරෙහි ඇලී ගැටී තවදුරටත් බලවත් කරමින් සසර හදනවා. බර. ඒක නික්ෂේපන මාර්ගය නෙමෙයි. දැන් මේ අශේෂ විරාග නිරෝධනේ ශේෂ වෙන්න බෑනේ. ඇලීමක් තියෙන්න බෑනේ. ඒ වගේම චිත්තාභ්‍යන්තරයට හේතු වශයෙන් බැස ගන්න බෑනේ. ඒකට නිරෝධය කියන්නේ නෑනේ. ඒකට වෙනස් සූත්‍රයෙන් ගත්තාම හේතු ඉතුරුයි අවසන් කරන එක අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධයේ බාර නික්ෂේපන මාර්ගය නෙමෙයි සසර හදන මාර්ගය. ඒ නිසා එතෙන්ද පෙන්වන අශේෂ විරාග හේවත් නිරවශේෂ හේතු ඉතුරු නොවන අවසන් කිරීමක්. අන්න ඒ ක්‍රියාවලිය ඔබ තුළ සිදු වෙන්න ඕන. දැන් මෙතෙන්ට තව වචනයක් අරගන්න. ඔය බුදු සමයෙන් පෙන්වන ලද නිත්සුකාත්ම කියලා කියන්නේ ඔය අවශේෂ නිරෝධය නේද? මගේකට මමකට මගේ ආත්මකට ගැනීම තුළින් පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙලා අනාගත ඵල උපදින්න හේතු වෙලා අවසන් වෙනවා. එන් සත්වයා සංසාරයේ ඇවිදිනවා කියලා කියන සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්සුකාත්ම වශයෙන් ගැනීමෙන්නේ. එහෙනම් නිත්සුකාත්ම වශයෙන් ගැනීම තමයි මම නම් දකින්නේ දුක තුකට හේතුව කියලා. ඒ වුණාට අපේ බුද්ධාගම පොතවල දැන් උගන්වන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා. එතකොට නිත්‍ය නිසා සැපයිද? සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගානෝ ඉපදෙමින් මැරෙමින් සසරේ යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසාද? නෑ. නිත්‍ය සුඛාත්ම නිසා. ඒ නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් තමයි දුක් ගෙනත් දෙන්නේ. තේරුම් ගන්න මේ කාරණාව. ඒ නිත්‍ය සුඛාත්මය තමයි අවශේෂ නිරෝධයේ ප්‍රතිඵලය. නිත්‍ය සුඛාත්මයේ ප්‍රතිඵලයයි අවශේෂ නිරෝධය. සසර හදන එක භවගාමීත්වය බර පටව ගන්න එක.
බරෙන් නිදහස් වීම බාර නික්කේපණය වෙන්න ඕනේ අශේෂ විරාග නිරෝධ අවශේෂ නිරවශේෂ නිරෝධය. නිරවශේෂ නිරෝධය කියන්නේ එතකොට හේතු ඉතුරු කොට අවසන් කිරීමද? දැන් නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් සසර ඇවිදිනවා නම් සීල සූත්‍රයට අනුව අනිදුක්ඛානාත් වශයෙන් බලපුවම සසරින් මිදෙනවානේ. මිදෙන්න නම් මේ නිරවශේෂ නිරෝධය අනිදුක්ඛානාත්මෙදි වෙන්න ඕනනේ. එතකොට කෙලෙස් නැතෙන්න ඕනනේ. එතකොට ගලපලා පෙන්නන්නකො කවුරු හරි අද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකක් කියන එක. මම ඉතින් අහිංසකෙක් නේ මට තේරෙන්නේ නැහනේ. කවුරු හරි ගලපලා පෙන්නන්නකො මේක. කොහොමද අනිත්‍ය නම් දුකක් වෙන්නේ කියලා. ඇයි බුදුහාමුදුරුවෝ අනිදුක්ඛානාත් වශයෙන් බලන්න කිව්වේ මිනිස්සු දුකටපත් කරන්නද? දුකින් මිදෙන්න නෙවෙයිද? ඕවා කියන්න ඕන නිසා තමයි මේවා ගන්නෙ මම සූත්‍ර. මේවා හැංගිච්ච තැන්වල ඕවා තියෙනවා ඔක්කොම ටික. ඒ නිසා දුක වෙනයි දුක්ඛ වෙනයි. උපාදානීය දුකයි කියනවා වරුණාම උපාදානෙන් මිදීම දුකයි කියන්නේ නෑනේ. දැන් මේ උපාදානෙන් මිදීමනේ මේක සිද්ධ වෙන්නේ. අනිදුක්ඛ අනාත් වශයෙන් බලපුවාම. එතකොට ඒක අදනිච්ඡන් තන් දුක්ඛ යං අනිත්‍ය නම් දුකද? දුකෙන් මිදීමනේ සිදු වෙන්නේ. එනිසා මේ අනිදුක්ඛ අනාත්ම කියන එකට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිංහලෙන් ලියපු එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේකට තව පදයක් තියෙනවා ඒක මම මෙතන මතක් කරන්නම්. මේ සූත්‍ර දේශනාවල තියෙන පද දෙකක් තියෙනවා. පාලියෙන් එකක් තමයි ඒතං මම ඒතමස්වෙන් ඒසෝ මේ අත්තා එකක් තමයි නේතං මම නේතමස්වෙන් නමේසෝ අත්තා. ඒක සිංහලට පරිවර්තනය කරන්නේ ඒ මගේ ඒ මමගේ මගේ ආත්ම කොට ගැනීමෙන් දුකටපත් වේ. ඒ මගේ නොවන මම නොවන මගේ ආත්ම වශයෙන් බැලීමෙන් දුකින් මිදේ. එහෙම බලන්න කියන්නේ තම මම නේතෝ හමස්මේ නේසෝ මේ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. පංච උපාදානස්කන්ධේ මගේ ආත්ම වශයෙන් බලන්න එපා දුකට බැඳෙනවා. මගේ ආත්මකෙන් ගන්න නැත්තම් දුකින් මිදෙනවා. ඔන්න එක පද දෙකක්. අනිත් එක තමයි අනිදුක්ඛ අනාත්ම නිත්සුඛාත්ම. දැන් සත්වයා හතර ඇවිදින්නේ අනිදුක්ඛ අනාත්ම නිසාද නෑ නිත්‍ය සුඛාත්ම නිසා. දැන් සත්වයා හතරට බැඳෙන්නේ මගේ ආත්ම නිසා නම් නිත්සුඛාත්ම කියන්නේ මගේ ආත්ම කියන්නේ එකක් නේද? සත්වයා හතරෙන් බැඳෙන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නිසා නම් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමිලා දුකින් මිදෙනවා නම් අනිදුක්ඛ අනාත්මයි මගේ නේතං මම නේතෝ හමස්වෙන් නෙමෙසෝ අත්තෝ කියන්නේ සමගාමී පද දෙකක් නේද? එතනද මේ සමාජයේ ඉන්නේ. එතනද ඔබට උගන්වපු පාසල හෝ දහම් පාසල් පොත හෝ පිරිවෙන් පොත ඉන්නේ. ඒ පිළිබඳ ගැඹුරු ආબોධයෙන් තුල කටපාඩම් කරගත්ත පෙළක් තුල නිකන් ලියන්න කියන්න පුළුවන් පාඩම් කරන්න පුළුවන් පෙළක් කරුණාම කෝ එකේ මාර්ගයක්. එහින්දා බාරාහවේ පංචක්කන්දා බාරහාරෝච පුද්ගලෝ බාරාදානං දුකං ලෝකේ කියන මේ සීමාව තුළ ඉන්න වෙලා තියෙනවා. මන්දයත් ඒක පෘථග්ජන භාවය තුළ. මේ වැඩේ තියෙන්නේ ආර්ය භාවය තුළ. ඉතින් බාර නික්කේපණයනේ සුඛ තියෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන සැප නෙමෙයි ඔය නිර්වාණ සුඛ. තෘෂ්ණාව නැති තැන තියෙන සුඛයනේ. ලෝකෝත්තර සුවය. මම දකින්නේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ලෞකික සුඛය බැහැර කරලත් නැහැ ලෞකික සුඛය විඳ ගන්න. ලෝකෝත්තර සුඛෙත් විඳ ගන්න. දෙකම දීලා තියෙන්නේ. අන්න එහෙමයි තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. එහෙනම් අපි වොන්න දැන් බර ගැන කතා කළා. ඒක තුළ විවිධ කාරණා පැහැදිලි කළා අපිට මුල සිටම. පංච උපාදානස්කන්ධයටයි බර කියන්නේ. එහෙනම් ඒකේ තිබෙනා වූ ලෝභ දේශ මොහ බර වුණාම පඨවි ආපෝ තේජෝ බර වෙන්න බෑ කියන එක. ශරීරය අතහැරලා නෙමෙයි බුදු රූපාදානයෙන් මිදලා තියෙන ජීවිතය අවුරුදු 35 දී. එතකොට රූපස්කන්ධය තියෙන්නේ රූප උපාදානස්කන්ධය නෑ. දැන් රූපස්කන්ධය විග්‍රහ කරන්න පඨවි ආපෝ තේජෝ ගත්තාම පඨවි ආපෝ තේජෝ වලින් මිදෙන්න එපයි. උපාදානයෙන් මිදෙන්න. බුදුවරු පඨවි ආපෝ තේජෙන් මිදෙන්නේ ජීවිතේ අවුරුදු 80න් පස්සේ එතෙක් කල් උන්වහන්සේලාට එහෙනම් තිබෙනවද? බර තියනවද? අන්න එහෙමයි ඒවා පිළිබඳව හිතන්න ඕනකමක් තිබෙන්නේ. ඉතින් මේවා පිළිබඳ ඉඟි මේවා තිබෙනවා. විමර්ශන ඥානෙන් යුක්තව කල්පනා කරගත්තොත් එහෙම මේවා පිළිබඳව අපට සත්‍ය තත්වයන් හොයාගන්න පුළුවන් කරනවා.
මට මතකයි කවුරු හරි මට කතා කළ වියතෙක් කිව්වා බමුණෝ මේ සේරම දේවල් වෙනස් කරලා තිනවා. ඒ නිසා අපිට මේ වෙනස් කළ දහමක් තියෙන. නමුත් ඔවුන්ට සංයුත්ත නිකායේ කන්දක වර්ගයයි සලායතන වර්ගයයි නම් අහුවෙලා නැහැ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා සංයුත්ත නිකායේ සලායතන වර්ගයයි කන්දක වර්ගයයි කියන්නේ ධර්ම නිදානයක්. ඒ වගේ තමයි අපිට මේ බාර නික්ෂේපණය පෙන්වලා තිබෙන්නේ. අවසන් වශයෙන් කොහොමද ඒකට කියන්න තියෙන්නේ? නික්ෂේපණය තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා තස් වේදනා පච්චා තණ්හා එතෙන් දෙන්නේ නැතුව වේදනාවෙම පටන් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ තණ්හා කරන්නේ වේදනාවටනේ. වේදනාවට ඇලෙන්නේ නැත්නම් තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ නැවත නැවතත් භව නික්ෂේපන මාර්ගය. ඒකනේ තේරුම් ගන්න ඕන. එතකොට ඒක තමයි තථාගතතුරු හෙළ කරපු පෙළදහම. මේ පෙළදහම අනුගමනය කරන්නේ නැහැ කියන එක තමයි අනාගත බුදුන් දකින්න යනවායි කියලා කියන්නේ. ඒකයි මම කියන්නේ උන්ට බාරාහවේ පංචක්කන්දා බාරාහාරෝච පුද්ගලෝ බාරාදානං දුකන් ලෝකයේ කියන ඉරණම විතරයි අයිති. ගෞතම සසුන තුළ මේ සඳහා නිවෙන මඟ හොයාගත්තොත් ඔවුන්ට බාර නික්ෂේපණයේ සුඛ හිමි වෙනවා. ඒ ආර්ය පුද්ගලයන්ට මේ සසුන තුළ ආර්ය පුද්ගලයෝ ඇති වුණොත්. ආර්ය පුද්ගලයෝ නැති වුණාම එහෙනම් ආපහු භවගාමි බුදු සමයත් භවගාමි. බුදු සමයේ ඇත්ත පැත්ත භව නිරෝධගාමි. නමුත් අපේ බුදු සමයේ භවගාමි වෙනවා. ඒක හොඳ එකක් නෙමෙයි, පහලට ඇද වැටීමක්. ඒකට තමයි ආර්ය සත්‍ය වෙනුවට සම්මුත් සත්‍ය පිහිටවීම කියලා කියන්නේ. අනාර්ය සත්‍ය. මේ කරුණ පිළිබඳව ටිකක් හිතලා බලන්න තමයි මම මේ කාරණා ඉදිරිපත් කළේ. වාදයක් විවාදයක් නෙවෙයි. තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඉතින් ලෝකෙ නිවැරදි කරන්න කොච්චර කල්යයිද දන්නේ නැහැ. නමුත් ඔබට නිවැරදි වුණොත් ප්‍රතිඵල හම් වේවි. පොතපතෙන් නිවැරදි කරන්න සම්මුතියකට එන්න ලාහට ඉතින් ගෙම්බ එකතු කරන්න කවදාවත් බෑනේ. එක්කෙනෙක් දානකොට තව කෙනෙක් පැනලා යන නිසා. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න නැතුව ඔබට දුකින් මිදෙන්න අවශ්‍ය නම් මේක අනුගමනය කරලා බලන්න. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගාමී ප්‍රතිපදාවත් තුළ බාර නික්ෂේපණයටපත් වෙන්නට මේ සංයුත්ත නිකායේ කන්දක වර්ගය තුළ පවතිනා වූ බාර සූත්‍රයේ සදහම් හරේ හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ කාන්ති වීරවර්ධන සමරවීර දියණිය, පී සමරවීර බෑණනුවන්, සෙනුජ ඉශංකා සහ හෙරන්ද යන මුණුබුරු මිරිබියන් විසින් දායකත්වයේ දරුව අය. අරමුණු අතර දැනට වසර 16කට පෙර පරලොව සැපත්වන්ට යෙදුනා වූ විශ්‍රාමලත් විදුහල්පති ඩොන් චාල්ස් වීරවර්ධන පියාණන්ටත්, විශ්‍රාමලත් ආචාර්යනී මෙලේනා වීරවර්ධන මෑණියන්ටත්, ටාමිස් සමරවීර පියාණන්ටත්, ගිමාරා වීරවර්ධන නැගණියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කොටගෙන මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබන අතර මෙම ධර්ම දාණයෙන් ලැබෙනා වූ පුණ්‍ය සම්භාරයේ පරලොව සැපත් පියාණන් මෑණියන් නැගණියන්ට පින් අනුමෝදන් වී හැකි තැනක සිටීනම් අනුමෝදන් වේවා. සසර දුකින් මිදීමට අවශ්‍ය ප්‍රඥාව, වීරිය සහ ශක්තිය පියාණන්ට මෑණියන්ට නැගණියන්ට ලැබේවා. අන්න හරි. එහෙම ඒකට ශක්තිය සහ ප්‍රඥාව ලැබෙන්න ඕන. තව තවත් මෙවැනි ධර්ම දේශනා තුළින් සසර කෙටි කර ගැනීමට අපේක්ෂාකත්වය දරූ අයවැනි හැමට ධර්මාවබෝධය ලබා දීමදී සසර කෙටි කර ගැනීමට මඟ පෙන්වීම සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. පැතුම් සම්පූර්ණයි, අලුතෙන් කරන්න දෙයක් නැහැ. පරලොව සැපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා. සසර දුකින් නිදීමට අවශ්‍ය ප්‍රඥාව ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ හැමටත් අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු ඔබ හැම දෙනාටමත් ඉහාත්ම වශයෙන් බර කුමක්ද, බරගෙන යන්නා කවුද, බරට බැඳී යාම කුමක්ද, බරෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණාව පංච උපාදානස්කන්ධය වල තේරුම් ගැනීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබටත් මේ බාර නික්ෂේපණය හිමි වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං